හොඳයි. සාදුකාරයක් පවත්වන්න හැමදිනම. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. හොඳයි. ගොඩක් දවසකින් මේ ආවේනේ. සතුටුයිද? මොන වගේ සතුටක්ද තියෙන්නේ? ගෙදර ආවා වගේද? දැන් මෙතන හිතින් හිතාගෙන බණ ඇහුවේනේ මෙච්චර දවසක්. එහෙමද? දැන් එහෙනවද? දැන් මේ ස්ථානය හිතින් හිතාගෙන බණ ඇහුවේ මෙච්චර දවසක්. ගෙදර ඉඳන්. දැන් ගෙදර බණයි මේ බණයි වෙනසක් තියෙනවද? මොන වගේ වෙනසක් තියෙන්නේ? හොඳට ඇහෙනවා කියලා. හොඳට පේන එක හොඳයි නේ. අපි පේන එක දැන් අපි කොහොමද ප්‍රශ්න අහන්න අවස්ථාව නැති කරලා තමයි බණ කිව්වේ අවුරුදු 2ක් විතර. එතකොට අපි කියනවා අපි යනවා. කාගෙන්වත් ඇහෙන්නේ කිසි ප්‍රශ්නයක්. මොකද තාක්ෂණය නිසා අපි ඒක වාරණය කරලා තියන්න සිද්ධ වුණා. දැන් පොසොන් පොය දවස නිමිති කරගෙන ඔයත්ෝ මෙච්චර පිරිසක් ඇතරම් පන්සලට එයි කියලා අපි හිතුවේ නෑ. මෙහෙම ඇවිල්ලා පිරිසක් එකට දානේ වළඳලා මේ විදියට වැඩසටහනකට සම්බන්ධ වීම හරිම වෙනසක් අපිටත්. ඉතින් ඒ වෙනසත් එක්ක අපි සිහිපත් කරනවා දැන් පොසොන් පොය කාලෙට කෙරෙන නොයෙකුත් සූත්‍ර සාකච්ඡා ආදිය තියෙනවා. එහිදී අපිට මතක් වෙන කාරණයක් තමයි ඔය නමුත් ඒක නෙමෙයි අද කතා කරන්න යන්නේ මේ විමාන වස්තුවත් പ്രേත වස්තුවත්. හේතුව මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ගිහිල්ලා දේශනා කරපු ඒ සූත්‍රයි කතායි එකතුව තුල තියෙන එක කොටසක් තමයි මේ විමාන වස්තුවත් പ്രേත වස්තුවත්. එතකොට ඒකේ තියෙන්නේ කර්මය අනුව එක එක අය උප්පත්තිය ලැබපු තැන් දිව්‍ය තල ගැන විමාන වස්තුවේ තියෙනවා, പ്രേත වස්තුවේ තියෙනවා. പ്രേත බවට පත් වෙන්න වෙච්ච සිදුවීම් හේතු. ඒ ආශ්‍රිතව තමයි ඔය අද මං හිතුවේ මේ සාකච්ඡාව පවත්වන්න කියලා. ඒකට හේතුව තමයි අපිට ගොඩක් වෙලාවට කතා කරන්නට අවස්ථාව ලැබෙන්නේ නැති මාතෘකාවක් තියෙනවා. ඒ තමයි පුනරුත්පත්තිය ගැන. පුනර්භවය, පුනරුත්පත්තිය කියලා ඔය වචන ගැන. හේතුව අපිට පේන්නේ නැහැ, හිතාගන්න බෑ, මතකත් නැහැ අපේ පෙර භවයන් ගැන. අපි දන්නේ නැහැ අපි කොයි විදියට හිටියද, නැට්ටුකාරයෙක් වෙලා හිටියද, මොන වගේ වෘත්තියක් කරාද, වෙළඳාම් කරාද, උයන කෙනෙක් වෙලා හිටියද, ගුරුවරයෙක් වෙලා හිටියද අපි දන්නේ. වෛද්‍යවරයෙක් වෙලා හිටියද අපි දන්නේ. එතකොට සමහර සූත්‍රවල තියෙනවා මේක දැනගන්න ඕනේ නැහැ කියලා. සමහර සූත්‍රවල තියෙනවා ඔබට ඉබේ මේක දැනගැනීමේ හැකියාව 4 වෙනි ධානයෙන් පස්සේ ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් සාමාන්‍යයෙන් අද අර මාතෘකා විදියට මම යොදාගන්නේ මේ ඉදිරි කාලය තුල කර්මයක් පුනර්භවයක් ගැන
අද කාලේ අහන්න ලැබෙන කතා ටිකකුත් එක්ක බුදුහාමුදුරුවන්ගේ කාලේ වෙච්ච කතාවකුත් එකතු කරගෙන සාකච්ඡා කරන්න. එතකොට අපිට උනන්දුවක් ඇති වෙනවා මේ විෂය සම්බන්ධව. මේ ගැන අපි දන්නවා පොත්වල සහ දැන් YouTube මාධ්‍යයෙන් ගොඩක් අය අධ්‍යයන කරලා තියෙනවා. ඔය Many Mansions කියලා පොතක් තියෙනවා. ඒක පරිවර්තනය වෙලා තියෙනවා සංසාර මන්දිර කියලා. ඒ පොත්වල මේ කතන්දර එකතු කරලා පරිවේෂණ කෙරලා තියෙනවා. දැන් මේ සාකච්ඡාවෙන් පස්සේ ඔයත්තන්ටත් හිතුණුති මේ විදියට පරිවේෂණයක් කරලා ලිපියක් ලියන්න එහෙම. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන එක ප්‍රතිඵලයක් වන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි දන්නවා කම්මස්ස කෝම්හි අපි කර්මය අපිට අයිති. කම්ම දායාද. කර්මය අපිට දායාද වෙලා තියෙන්නේ. කම්ම බන්දු. කර්මය අපේ නෑය. එතකොට කම්ම යෝනි. කර්මයෙන් අපි උපදින්නේ. කම්ම පටිසරණ. කර්මය අපේ පිළිසරණ විදියට තියෙනවා. යං කම්මං කරිස්සාමි. කිසියම් කර්මයක් කරනවා නම් කල්යාණං වා පාපකං වා ඒක හොඳ වුණත් නරක වුණත් තස්ස දායාදෝ භවිස්සාමි. අපි එහි උරුමකාරය බවට පත් වෙනවා. එතකොට මන් දිහා බැලුවට මම මොන වගේ කර්ම කරලා තියෙනවද කියලා ඔයත්තන්ට හිතාගන්න බෑ. ඒක පිටින් පේන දෙයක් නෙමෙයි. ඔයත්තු දිහා බැලුවට මට හිතාගන්නත් බෑ මොන වගේ කර්මද කෙරලා තියෙන්නේ කියලා. ඒක පේන දෙයක් නෙමෙයි. අතපය වගේ අපිට පේන දෙයක් නෙමෙයි. අපේ ඇඟවල් වල තියෙනවා සමහර අපිට පේන ලෙඩ තියෙනවා. පේන්නේ නැති ලෙඩක් තියෙනවා. පේන්නේ නැති තැන්වල දැන් ගර්භාෂයේ ගැටිති හැදෙනවා කියලා කියනවා. අපිට පේන්නේ නැති තැනක තියෙන හින්දා අපිට අල්ලන්න ස්පර්ශ කරන්න බෑ. වේදනාවක් එහෙම එනකොට තමයි අපි දන්නේ මෙහෙම මොකක් හරි ඇති වෙලා තියෙනවා කියලා. අක්මාවේ තෙල් තියෙනවා කියනවා. ඒවා අපිට පේන්නේ. නමුත් නියපොත්තක වගේ මොනවා හරි තුවාලයක් ඇතුණාම අපිට ඒක පේනවා. මේ පේන ලෙඩ නොපෙනෙන ලෙඩ වගේ සමහර දේවල් වෙනකොට මිනිස්සුන්ට මේක නම් කර්මයකටම සිද්ධ වෙච්ච එකක් කියලා අපිට හිතෙනවා. අපි කියන්නේ නැහැ. නේ? අපිට හිතෙනවා මේක නම් පෙර කර්මයක් වෙන්නේ නැති. අපි ඒනකට කියන්නේ නැහැ. හේතුව අපි දන්නේ නැනේ. අනිත් එක තමයි එහෙම කියන්න ගියොත් ඒ අයගේ හිත රිදෙනවා. ඒක තවත් හේතුවක් අපි එහෙම කියන්නේ නැහැ. ඉතින් නොපෙනෙන හේතුත් තියෙනවා. සමහර දේවල් වෙන්නේ ඇයි කියලා අපිට හිතා ගන්න බෑ. හොඳ අයට ඇයි නරක දේවල් වෙන්නේ? හොඳම අය ඇයි ඉක්මනට නැති වෙන්නේ? මේ වගේ ප්‍රශ්න අපි හිතනකොට අපිට හිතා ගන්න බැරි වෙනවා. කොයි වගේ අත්දැකීම්ද ඒ අයගේ පෙර භවවල තිබුණේ? ඒ අනුව වෙන්නේ නැති මේ වෙන දේවල් සිද්ධ වෙනවා ඇත්තේ කියලා අපි හිතා ගන්නවා. ඉතින් ඒකට හොඳ කතාවක් අපි පෙර භවයෙන් නෙමෙයි බුදුහාමුදුරුවන්ගේ කාලෙන් ගමු. ඒ කතාවට අපි කතාවක් මතක් කරන්න බලමු. මට්ට කුණ්ඩලී කතාව හොඳ කතාවක්. තව එකක් මතක් වෙන්නේ නැද්ද? අනුරුද්ධරහතන් වහන්සේගේ නංගේ කුෂ්ඨ රෝගයේ කතාව. ඔව් ඒකත් ඔක්කොම කතා තියෙනවා පෙර භවයේ කොහොම හරි සම්බන්ධයි. අර තෝදෙය්‍ය කතාව. ඒක තමයි මම අද කතා කරන්න හිතුවේ. මොකද ඒකේ පාලි කොටසත් එක්ක මට අහුණා මේ කියවද්දි. දැන් තෝදෙය්‍ය කියලා කියන්නේ තුදී කියන ගමට අයිතිකාරයා විදියට හිටපු සිටුවරයා. එයාගේ කතාව හරිම මේ හොඳ කතාවක්. මේ මාතෘකාවට අපිට අදාළ කරගන්න පුළුවන් කතාවක්. හේතුව තමයි බුදුහාමුදුරුවෝ බය නැතුව අර සුනකයා බුරාගෙන එද්දි තෝදෙය්‍ය කියලා කතා කරා. හැබැයි පුතා හිටියේ නෑ එදා ගෙදර. ඒ වෙලාවේ ගෙදර. ඉතින් බුදුහාමුදුරුවෝ තමට කලිනුත් බැනලා තියෙන කෙනෙක් තමයි මේ
තෝදෙය කියලා කියන්නේ. හේතුව පිණ්ඩපාතේ එනකොට දානි දෙන්න එහෙම කැමති නැහැ. ඉතින් එහෙම වුණාම අර බැනපු මේ කෙනා දැන් සුනකෙක් වෙලා ඉපදලා ඉන්න හින්දා තමන් අඳුරගත්තයි කියලා ලැජ්ජාවට ගිහිල්ලා අලු බොක්කේ හැංගෙනවා. ඔන්න ඔය ඒ ලැජ්ජාව ඇති වෙන්නේ තමාව හඳුනගත්තාය කියන සිතුවිල්ලත් එක්ක. එහෙම තමයි සූත්‍රවල සඳහන් වෙන්නේ. ඉතින් සේවකයොත් උත්සාහ කරනවා දැන් මේ සාමාන්‍යයෙන් සිටු මාලිගයක ඉන්න සුනකයා කියලා කියන්නේ බොහොම විශේෂ සැලකිලි තියෙන කෙනෙක්. ඉතින් එයා එහෙම හැංගෙනකොට සේවකයෝ එයාව බාර දීලා ඉන්න සේවකයෝ සැලකිලිමත් වෙලා එයාව එළියට ගන්න හදනවා. නමුත් ඒ උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් එහෙම හැංගිලා ඉන්නවා ලැජ්ජාවට. ඒතොර කතාව යනුව තියෙන්නේ මේ සිටු මාලිගයට තමයි එයාගේ වැඩි ආසාවක් තිබුණේ කියලා. ඒ නිසා තමයි ඒ මාලිගයේම බල්ලෙක් වෙලා ඉපදුනේ කියලා ඒකේ තියෙන්නේ. එයා හිතපු විදියක් තියෙනවා. ඒක තමයි අංජනානං khයං දිස්වා. අංජනානං khය අංජන කියලා කියන්නේ මේ සඳුන් කියන ඒවා. අඳුන් තෙල්. මේවා හරි වටින දෙයක්. මේක මූණේ ගානකොට ටික ඉවර වෙනවා. ඒක දැක්කහම ධම්මිකානංච සංචයං. ඒ කියන්නේ එකතු කරලා තියෙන ධනයත් ටික ඉවර වෙලා යනවා. මේ තෝදෙය හිතපු විදිය. මදුනංච සමාහාරා. මේ පැණිත් එකතු කරගත්තට ටිකකින් ගෙවිලා යනවා. පණ්ඩිතෝ ඝරමාවසේති. ප්‍රඥාවන්ත කෙනා ගෙදරට එකතු කරගන්නවා දේවල්. ඒකල හංගලා තියාගෙන ඉන්නවා. ඒ බැංකු ක්‍රමයක් තිබුණ නැතුව ඇතිනේ කාලේ. අද වගේ ඉතින් තිබුණත් බැංකු විශ්වාස නැති වුණාම එකතු කරගෙන ඉන්නවා. එතකොට ඒ සිටුතුමා හිතන්නේම තමන් පුතාටත් කියන්නේ තමන්ගේ සුබ කියන පුතාට කියන්නේ මේ එකතු කරගෙන ඉන්න ඒවා කාටවත් දෙන්න එපා. දුන්නොතින් අපිට නැති වෙනවා. ඒ නිසා පුළුවන් තරම් තව එකතු කරගන්න. මම කැමති නෑ මේවා මම මහන්සියෙන් එකතු කරගත්තේ. ඔබ මේවා විනාශ කරනවටත් මම කැමති නෑ කියලා පුතාට නිතර අවවාද දුන්නා. එතකොට මේ ඔහොම ඉන්න අතරේ තමයි යා මිය ගිහිල්ලා අර විදියට සුනකෙක් වෙලා ඉපදුනේ. සුනකාත්මේ ඉපදිලා එහෙම ඉන්නකොට අර නිවසේ හැමතැනම යා හැසිරෙමින් තමන්ගේ විදියට බොහොම පහසුවෙන් ඉන්නවා. ඒකත් එක්ක ඔයත්ොන්ට හිතෙනවා ඇති මේ කර්මය ගැන. කර්මය විවිධාකාරයි. අපි අද මේ මාතෘකාවටත් යන්න ඕනේ. ඒ කර්මය විවිධාකාරයි කියලා කියන්නේ මේ ජනක කර්ම, උපස්තම්භක කර්ම, උපපීලක කර්ම, උපඝාතක කර්ම. ඔන්න ඔය හතරම අපිට පුළුවන් මේ එක චරිතය තුලින් දකින්න. කොහොමද දකින්නේ? ජනක කර්මය අනුව එයාගේ ලෝභකම නිසා ඉපදුනේ උත්පත්ති ලැබුණේ ආසන්නවම බලපෑවේ ලෝභකමත් එක්ක අර නිවසට ආසාවේ සුනකෙක් වෙලා තමයි ඉපදුනේ. දැන් ලංකාවේ වුණත් ගෙවල් වල අපි දකිනවා ලොකු ගෙම්බෝ ඉන්නවා. ඒතර අපි කියනවා මේ යාළුවා නම් කලින් මේ ඉඩමේ හිටපු අය වෙන්නේ නැති කියලා. ඒගොල්ලෝ කොච්චර වුණත් යන්නේ. එහෙම හිතෙනකොටම අපි හිත හදා ගන්නවා අපිට නම් මේවට කිසිම ආසාවක් ඇති වෙන්න එපා කියලා. නේ? එහෙම අපි හිත හදා ගන්නවා හේතුව අපිට තේරෙනවා එක සත්වයක් ඒ විදිහට සත්වාත්මයක උත්පත්ති ලැබලා ඇලීමකින් ඉන්නවා කියලා. තවත් අවස්ථාවල අපි දන්නවා ගෙවල් විකුණන්න හැදුවට විකිනෙන්නේ. එතකොට අපි කල්පනා කරනවා මෙහි කවුරු හරි ඉන්නව ඇති කියලා. ඔය අපේ මේ කැනඩාවේ සමාජෙත් අපිට අහන්න ලැබෙන අත්දැකීම්. ඉතින් උපස්තම්භක කර්මය කොහොමද බලපාන්නේ මේ සත්වයාට, තෝදෙය සුනකයාට? උපස්තම්භක කර්මයේදී වෙන්නේ ඒ කෙනාගේ
සුවපහසු ජීවිතය නිර්මාණය වෙනවා ඒ කෙනා ඒ ආසන්න භවයේ ඉපදුනාට පස්සේ සුවපහසුවෙන් ඉන්න පුළුවන්. සුවපහසුවෙන් ඉන්නවා කියලා කියන්නේ කිසිම මේ ආකාරයෙන් කවුරුත් සේවකයෝ ඉන්නවා. මේ සුනකයව බලා ගන්නවා, කෑම බීම ටික දෙනවා. ඉතින් එයාට උපකාරී වෙනවා ඒ තමන්ගේම නිවසේ ඒ විදිහට සුවපහසුවෙන් ජීවත් වෙන්න. හැබැයි මිනිස්සෙක් නොවන නිසා මනුෂ්‍ය සැප සම්පත් විඳින්නට බෑ. උපපීලක කර්ම කියලා කියන්නේ එයා කරපු ඒ මසුරුකම යාට පීඩාවක් වෙනවා. පීලක කියලා කියන්නේ ඒ පීඩාව. එතෙන්දී බුදුහාමුදුරුවෝ තෝදෙය කියලා අමතනකොට එයාට ලැජ්ජ හිතෙනවා. ඒ පීඩාවෙන් තමයි එයා හැංගෙන්නේ. මොකද්ද? ඔව් ගිහිල්ලා අලු බොක්කක හැංගුණා කියලා තමයි කියන්නේ. වෙන කාටවත් එළියට කතා කරාට ගන්න බැරි වුණා කියලා. ඊළඟට අන්තිමට මේ උපඝාතක කියලා කියන්නේ ඇත්තටම එහිදි වෙන්නේ ඒ කෙනාට සාමාන්‍ය නිරයගාමී වෙන්න සිද්ධ වෙන එක. දේවදත්ත උදාහරණයට ගන්නකො රජ කුලයක උත්පත්තිය ලබන්න පින තිබුණා. බුදුහාමුදුරුවන්ගේ ඥාතිත් වෙන්න පින තිබුණා. එතකොට රජ සැප සම්පත් එයත් වින්ද හොඳට උයන් ආදිය. ඊළඟට අර විදියටම බුදුහාමුදුරුවෝ ජීවත් වෙලා ඉන්න කාලෙම භික්ෂුන් වහන්සේලා විසින් නිර්පා හරින විදියේ වැඩ එයාටින් සිද්ධ වුණා. උපපීලක විදියට. උපඝාතක වශයෙන් අවසානයේදී නිරයගාමී වුණා. අන්තිමට ඉපදුනේ අපායගාමී වෙලා. ඉතින් ඒක බුදුහාමුදුරුවන්ටවත් වළක්වන්න බැරි වුණා. ඉතින් කවුරුත් හිතන්න හොඳ නැහැ බුදුහාමුදුරුවෝ නිසා දේවදත්ත අපාය ගියා කියලා. ඒ තමන්ම තමන්ටම ඕන වුණා අර බුදුහාමුදුරුවෝ කියන තැන අරගෙන සංඝයා පාලනය කරන්න. නීතිත් පහක් ගෙනාවනේ ජීවිතාන්තයේ දක්වා භික්ෂුන් වහන්සේලා ආරණ්‍යක විය යුතුයි, රුක්ෂ මූලික විය යුතුයි, පිණ්ඩපාතික විය යුතුයි, නිර්මාංශික විය යුතුයි, තව පාංශුකූලික විය යුතුයි කියලා. ඉතින් ඒ ඔක්කොම බුදුහාමුදුරුවෝ කරුණාවෙන් ප්‍රතික්ෂේප කළා. මොකද එහෙම දැඩි නීති ගෙනාව නම් මේ ශාසනය පවත්වන්න බැරි වෙනවා කියලා උන්වහන්සේට වැටහිච්ච නිසා. යන්න එහෙම අපි මේ කර්ම සිද්ධි මේකට ගලපන්නේ සාමාන්‍යයෙන් අපේ ජීවිතවලම අපි බලනකොට විශ්ලේෂණය කරලා මේ වගේ සිදුවීම් අපිට ඕනනම් හිතා ගන්න පුළුවන්. මම ඒවට පසුව යන්නම්. ඉතින් දැන් අර සුබමානවකයා ආවට පස්සේ මේ කතාව දැනගන්නවා. පියාට තෝදෙය කියලා මේ සුනකයාට තාත්තගේ නමින් කතා කරාය කියලා දැනගන්නවා. එතකොට බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි එහෙම කරේ ඇයි? ඉතින් එතකොට බුදුහාමුදුරුවෝ නොබියව ප්‍රකාශ කරනවා මේ ඔබේ පියා තමයි මේ ඉන්නේ. ඔහු සුනකයෙක් වෙලා ඔබගේ නිවසේම ඉපදලා තියෙනවා. මේක කොහොමද පිළිගන්නේ කියලා. එතකොට ඔබේ පියා යම් වස්තුවක් ඔබට නොකිය සංගවපු තැන නොකිය යම් වස්තුවක් සංගවල තියෙනවද කියලා. එතකොට සුබමානවකයට මතක් වෙනවා බුදුහාරු මේ අහන්නේ මොකක් හරි දැනගෙන ඔව් පියා එහෙමත් කියලා තියෙනවා. හැබැයි මේක හොයාගන්න බැරි වුණොත් බුදුහාමුදුරන්ට ප්‍රසිද්ධියේ නිඳා කරනවා කියලා බුදුහාමුදුරුවෝ කියන උපදේශ පිළිපදින්න තීරණය කරනවා. අහන්නේ අත්තිපනතේ මානව පිතරා අනක්ඛාතං දනන්ති. මානවකය තාත්තා විසින් කියපු නමුත් කොහෙද තියෙන්නේ කියලා නොපෙන්වපු ධනයක් තියෙනවද කියලා අහනවා. එතකොට ඒ කියන්නේ අත්තිභෝගෝතම සහස්සක් ගණිකා සුවන්න මාලා සත සහස්සක් ගණිකා සුවන්න පාදුකා සත සහස්සක් ගණිකා සුවන්න පාති සත සහස්සංච කහපනන්ති. ඒ කියන්නේ ලක්ෂයක් වටිනා රන් මාලයක්, ලක්ෂයක් වටිනා රන් මිරිවැඩි සංගලක්, ලක්ෂයක් වටිනා රන් තැටියක්, ලක්ෂයක් වටිනා කහවණු මගේ පියා හංගලා තියෙනවා. හැබැයි මට ඒවා කියලා නැහැ කොහෙද තියෙන්නේ කියලා.
එතකොට බුදුහාමුදුරුවෝ අහනවා තොප ඒවා ලබා ගන්න කැමතිද කියලා. එසේ කියනවා. එහෙමනම් මාලිගාවට ගිහිල්ලා අර ආදරෙන් හදා වඩා ගන්නා වූ සුනඛයාව නාවලා කිරිබත් කවලා යහනේහි සතප්වලා මදක් නින්දට ගියාට පස්සේ හිස පරිමැදලා පියතුමනි යනුවෙන් අමතන්න කියලා කියනවා. එතකොට ඔබ සංගවපු වස්තු කොහෙද තියෙන්නේ කියලා අහන්න කියනවා. ගච්ඡතං සුනකං අප්පෝදක පායාසං භෝජාපෙත්වා. අප්පෝදක පායාසං කියන්නේ අඩු වතුරෙන් කිරිබත් වෙලා ඒවා කවලා සයනේ ආරෝපෙත්වා ඊසකං නිද්දං ඔක්කන්ත කාලේ පුච්ච. අඩ නින්දට එද්දි අහන්න. මේක ගෙදරදී කරලා බලන්න. හංගල තියෙනේ ඔක කොහෙද දැනගන්න. කිරිබත් වෙලා දෙනකොට පරිස්සමෙන්. ඉතින් සච්චේ සච්ඡං භවිස්සති ධනං ලච්ඡාමි. මේක ඇත්තනම් ධනය ලැබෙයි. නෝචේ සමනං ගෝතමං මුසාවාදේන නිග්ගන් හිස්සාමීති. මේක බොරුවක් නම් මුසාවාද මේක බුදුහාමුදුරුවෝ බොරු කිව්වයි කියලා නිග්‍රහ කරනවායි කියලා හිතලම තමයි මේක බාරගන්නේ. ඉතින් සුනකයාට අර විදියට සත්කාර කරාම ඒ තැන් හතර පෙන්නනවා. ඉතින් එහිදී තමයි මේ තාත්තමයි කියලා දැනගන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කෙරෙහි පැහැදිලා සුබමානවකයා තේරුම් ගන්නවා තමන්ගේ තාත්තට වෙච්ච දේ මට වෙන එක හොඳ වැඩක් නෙමෙයි කියලා. ධනය කෙරෙහි ලෝභ වූ පියා වගේ නොවේ මම මේ වගේ ශාස්ත්‍රුන් වහන්සේලා කෙරෙහි දන් දීම ආදිය සිද්ධ කරලා මසුරුකම හැරපියා ජීවත් වෙනවා කියලා ඔහු හැකිතරම් දන් දීලා ජීවත් වෙන මානවකෙක් බවට උපාසකෙක් බවට පත් වෙනවා. රැස් කරගෙන ලෝභකමින් ඉන්න කෙනෙක් බවට පත් නොවි. ඉතින් ඒ තමයි ඒ කතාව. ඉතින් එතකොට අපි යමු මෙන්න මේ වර්තමාන කතාවක් තියෙනවා. මම හිතන්නේ විනාඩි 10කින් අපි ඒක සූත්‍රයේ දේශනා කරා සුබමානෝකයට. මම ඒක දන්නේ නැහැ ඇත්තටම. මම ඒ කතාව අහලා දැන් ඇහුවේ. අටුවා කතාවක්ද? මුවාව අම්මද යාගේ? නෑ නේ. දඩයක්කාරය. හරි. මේ මුව ඝාතකයා තමයි වතුර හොයන්නේ. ඒ වගේ තව කතාවක් තියෙනවා. මේ ඔය අම්ම කෙනෙක් බත් කවද්දී මේ අම්මත් එක්ක තරහ ගිහිල්ලා අම්මගේ බත් පතට වැලි දාලා මේ පුජ්‍යලයා හැමදාම බත් කද්දී වැලි හැපෙනවා කියලා. එහෙම කතාවක් මම අහලා තියෙනවා. ඒවා තමයි ඉතින් මේ හිතනකොට අර අපි ක්‍රියාවක් කරන්න කලින් බොහොම කල්පනාකාරී වෙන්න ඕනේ. හැබැයි මුවා මැරීමේ විපාකය නිසාද ඒක වෙන්නේ මේ ඒ වගේ දේවල්. අපේ ඕකත් එක්ක මතක් වෙනවා අපේ බාප්පගේ පුතා මේ එයා විසින් කරපු දෙයක් නිසා මේ එයාට විඳවන්න සිද්ධ වෙනවා. අපි තමයි මේ අපි දන් දීලා එහෙම තමයි ආව එකෙන් බේරගත්තේ. මේ ගෙදර හිටපු සුදු ණයෙක්ව මේ කිසි හානියක් නැති ණයෙක්ව මේ ගහලා
ඊට පස්සේ ඒ ණය ඈතට යන්න හදද්දී ඇදලා අරගෙන එයා මරලා පොච්චලා තියෙනවා. ඉතින් ඊට පස්සේ එයා ත්‍රිවිල් එකක් එලවගෙන බුත්තල ගමට එද්දි මේ ඒ විදිහටම එයාගේ ත්‍රිවිල් එක කණුවක හැප්පිලා එයාගේ මේ තුනටිය කැඩිලා තුනටිය හරි මුත්‍රාශය කැඩිලා යාව ස්පිරිතාලේ දානවා. එතකොට එයාගේ නංගි දේවාලයකට ගිහිල්ලා අහලා තියෙනවා මෙයා දැන් බේරගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ මොකද කරන්න කියලා. ඒතර දේවාලෙදී කියලා තියෙනවා මෙහෙම දෙයක් සිද්ධ වුණා. ඒ ණයා තමයි මේ විදිහේ දේවල් කරන්නේ. ඒ ණයා බේරිලා යන්න හදද්දී ඒ ණයාට ගහපු තැනම මෙයාගේ ඇඟෙත් ඔය තුවාල වෙලා තියෙන්නේ. ඉතින් ඒ ණයාට පින් දෙන්න. එහෙම දානයක් දීලා සාංගිකව පින් දෙන්න. එතකොට තමයි යාට ඕකෙන් ටිකක් හරි සහනයක් ලැබෙන්නේ කියලා. ඉතින් බේරගන්න බැරි වෙලා තිබුණේ. ඊට පස්සේ අපි කඳුබොඩ දානයක් දුන්නා අපි එකතු වෙලා. එතනින් පස්සේ ටික ටික සනීප වෙලා දැන් හොඳට ඉන්නවා. ඉතින් ඒවා වර්තමාන කතා. එහෙම දේවල් තියෙනවා ඉතින්. ඔව් කියන්නේ. ඔව්. කම්. ඒ විදිහටම වැටිලා. ඔව් දැන් අපි හොයන්න ගත්තොතින් අපිට මේව හම්බ වෙනවා. ඉතින් ඒක තමයි උතන අපි මේ නොකරන නිසා එච්චර අපිට හම්බෙන්නේ නැහැ මේ වගේ කතන්දර. ඉතින් මමත් කියන්නේ ඒකයි මේවා එකතු කරන්න. එකතු කරලා පුළුවන් නම් ලියන්න. ලියලා මේ එකතුන් ධර්මයේනේ මේ බුදුරජාන් වහන්සේ අපිට නැහැනේ. ඉතින් මේ ඇහෙන කතා හොයලා මේ අපිත් සමහරලාට අපේ ජීවිතවල අපි අතින් වෙලා තියෙන දේවල් ඇති කියලා අපි උත්සාහ කරනවා ඒවයින් වළකින්න පින්කම් කරලා. ඉතින් ඒකට ටිකක් වෙනස් කතාවක් තමයි මේ කතාව. මම මේක ප්ලේ කරන්න. ජීවිතයේ අවසන් මොහොතද පේන අයට පේන එසේ නොමැතිනම් නව ඇරඹුවක්ද පේනවද? බොහෝ දෙනා පුනරුත්පත්තිය පිළිබඳ විශ්වාස කරනවා. එහෙත් සැබවින්ම පුනරුත්පත්තිය යන්න සත්‍යක්ද? Reincarnation පුනරුත්පත්තිය මොනරාගල බිබිල ප්‍රදේශයේ පිහිටි අඹගොල්ලගම පදිංචි ඩී.එම්. චන්ද්‍රසේන හා ඩී.එච්.එම්. නිලන්ති කුමාරිට දාව ඉපදුණු දමිත් චතුරංග. දමිත්ගේ වයස අවුරුදු 3.5ක්. මේ දමිත්ගේ අයියා ඉසුරු මදුසංග. ඉසුරු මදුසංගට වැඩිය දමිත්ගේ හැසිරීමේ වෙනස්කම් තිබ්බේ ඔහු පුංචි කාලෙමයි. කතා කරන්න පටන් ගන්න අවස්ථාවේ ඉඳලා මේ කියන්න ගත්ත මේ ඇල්ල ගැන ඇල්ලේ තාත්තා අප්මගේ තාත්තා යම්මා ඉන්නේ ඇල්ලේ ඒකට බලන්න යන්න ඕනේ. ඇල්ලේ මාමා කෙනෙක් ඉන්නවා. මාමගලු රීතම යටි උනේ එල්ලම කිව්වා. ඊට පස්සේ ඉතින් ඉච්චරම අපි ඒක ගණන් ගත්තේ නෑ. දමිත් පුතා බහතෝරන වයසේ ඉඳන් කිසිම හේතුවක් නැතිව ඇල්ල කියන වචනය උච්චාරණය කරන්න පටන් ගත්තා. දමිත් කිව්වේ තමන්ගේ අම්මා තාත්තා ඉන්නේ ඇල්ලේ කියලා. ඉතලන්ගේ කපවල දෙනවා මේ හැටි කිව්වලන්නේ. පස්සේ මම යටෝනේ නිබ්බාහලෝරියෙන්ද ඒකදී විස්තර කිව්වා යන්න ඕන කිව්වා. අවුරුදු කීයකටද? අවුරුදු කතා වුණ අවුරුදු අම්මා තුනක් විතර වගේ ඇති. මොන හරි මෙහෙ සිද්ධියක් වෙනකොට මේ කියලා ඉතින් මම මෙහෙ ඉන්න කාලේ මෙහෙම කියලා ඒ වගේ දේවල් කියනවා.
දමිත් පුතා දැනටත් පුංචි විස්තර කියනවා. හැබැයි මේ අම්මා තාත්තා දන්න විදිහට දමිත්ට ඒ වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා නැහැ. Hamalam paling ni ada di sekolah lah. Oh. Ini bawa pantai kere bawa tinggal ni. Yakut barawat. Aku ni mandu lah. Aku bawa jadi. Umar aja pandai tu lah. Ayah ikan legata. Kok pada apa? Kita ada gerhat. මුලින් මේ තොරතුරු ගණන් නොගත්තත් පස්සේ දමිත්ගේ අම්මා තාත්තා වගේම නෑ පිරිවරත් මේ කියන දේවල් ගලපගෙන මේ සිදුවීම හොයන්න පටන් ගත්තා. ඇල්ල කිව්වට ලංකාවේ කොහෙද කියලා නෑනේ. අපි ඊපස්සේ ඉස්සෙට රාවණ ඇල්ල වැල්ලවයි කියනවා නේ ඇල්ල ඒ පැත්තකින් හොයලා බලලා තමයි බයික් එකකින් අපි දෙන්නේ. ඒ අපුතයි නෑ කල් මාමා ඉන්දියා බලන්න. යා කිව්ව විස්තරات අපි ඒ රාවණ ඇල්ලේ දාලා ඒ කිට්ටුවට මිලා ටිකක් හොයලා බලනකොට මේ අපිට එතන ගිනියයියා කියලා කෙනෙක් කිව්වා මේ ඇල්ලේ ළඟ මේ එළවලු කඩේ ළමෙක් නම් මේට අවුරුදු ගානක් ඉස්සෙල්ලා ඇති වුණා. දමිත් කියන විදිහට Taman නැති වුණේ නිල් පාට ලොරියකට යට වෙලා. දමිත්ගේ මඟ පෙන්වීම අනුව ගිය කට්ටියට මේට අවුරුදු කිහිපයකට කලින් දමිත් කියපු විදිහට ලොරියට යට වෙලා මිය ගිය පවුලක තොරතුරු හොයාගත්තා. ලැබුණු තොරතුරු අනුව මේ පවුල ඉන්නේ බදුල්ල ඇල්ල වැල්ලවාය මාර්ගයේ 16 කණු අසල. මේ පිරිස එදා දවසේ මේ පවුල හොයාගෙන ගියා. එතන තිබුණ එළවලු කඩේ ළඟට ගිහින් එළවලු වල ගණන් අහගෙන ඉන්නකොට තමයි නොහිතපු දෙයක් සිද්ධ වුණේ. ඔය අයියා කියනවා. ඊපස්සේ මම ඉඳගෙන මම නැගිටලා ආවා. ඊට පස්සේ අයියා කියනවා ඔක්කොම ගන්න එක පාවා. ගන්න ඉන්නවා. ඉස්සෙල්ලා ඉච්චා. ඉස්සෙල්ලා ඉන්නවා. අම්මා යොකට අදියක් ඉස්සෙල්ලා ඉන්නවා. විනාඩි 5ක් විතර තමයි ඉන්නේ. දමිත් පුතා උදය කුමාරට අයියා කියලා කතා කළා. උදය කුමාරව දමිත් දුටු පළමු අවස්ථාව මේක. මේ පවුලේ ආර්ය මපීසිංහ සහ පී.එම්. චන්ද්‍රානිට දාව දරුවන් 3 දෙනෙක් ඉන්නවා. ඒ උදය කුමාර, ශිරානි සහ තරංග උදය කුමාර. තරංග නිර්මාංශයි. ආගමික කටයුතු වලට දැඩි නැඹුරුවක් දක්වපු නිසා මහාන වෙන්න ආසාවකුත් ඔහු තුල තියෙනවා. ඉතින් ඒ තොරතුරු අනුව තමයි හොයාගෙන තාම අපි මේ ප්‍රදේශයේ දන්නේ නැහැ. ප්‍රදේශයේ දන්නේ නැහැ. මේ අනාවෙන් දෙවිලි කියලා සුපර් කියලා හම්බුනේ කියලා. මේ රත්නේ කියලා නොවිය දැනෙන කෙනෙක් කියනවා මේක ඉස්සර කියලා. මේක තොරතුරුත් එක්ක ගලපලා ගන්නවා සමාන විශ්වාසයක් ගොඩනගෙනවා මේ එයා වෙන්නේ නැති කෙනෙකුට එයා මේ විදිහට තොරතුරු මෙලොව කරන තොරතුරු එයාගේ තොරතුරු ගමේ තිබෙන තොරතුරු කියලා තියෙනවා. සුමන හාමුදුරුව එක්කත් තරංගගේ තිබ්බේ ලොකු ලෙන්ගතුකමක්. දිනය 2003 වසරේ අගෝස්තු මාසේ 27 වෙනිදා රාවණායල්ල විහාරස්ථානයේ මළුවට වැලි අතුරන්න ගෙනාව ලොරියේ වැලි අදිමින් හිටපු තරංග පිටුපස සිටියදී ඇද වැටි ඒ සැනින් ලොරි රෝදයට යට වුණා. අසාධ්‍ය තත්ත්වයේ පසු වුණු ඔහු මෙලොව අතහැර ගියා. ඊට පස්සේ හිමින් පේනවා බැරිතන ගෙදර එක්කලා නාවන්න කියනවායි බැරිවතන මම ගිහලා ලොකු හාමුදුරුවෝ එක්ක කතා කරා. අපි නායකයන්ට මම පේනවා හිමින් මොකද්ද ගන්න මේ දානයක් වශයෙන් කියලා ඉන්න. කොමාරි අතනමකට දාන්නේ නැහැටි කරා මම. මේකමයි දාන්නේ පන්සල ගෙනියනවා කියලා මේව දුන්නා. එතකොට මේ ළඟිලා හොයාගෙන ආවා. ආයෙත් මොන පණ්ඩ. ඊට මම තාම ගිහලා ඊට පස්සේ ආවට පස්සේ මෙහෙම කියලා ගෙදර එක්කිනා දාන්නක් කිව්වා. ඊට පස්සේ මට දුක් හිතුනේ. සම්පූර්ණ කියන්නේ
පිනවල මේ ඇල්ලි පවුලේ උදවිය කියන්නේ දමිත් කියන්නේ තමන්ගේ පෙර ආත්මයේ පුතා තරංග උදය කුමාර කියලා. එහෙම කියන්න හේතු ඔවුන්ට තියෙනවා. නෙල්ලි එහෙම තිබ්බනේ උඩ. නෙල්ලි එහෙම කඩන්න ගියාද එහෙම අහනවා. මේ ගතියනෝ හැබැයි අර ඒ නෙල්ලිම තාම දහන්නේ තියෙනවා. දමිත් කියන්නේ තමන් ඒ කියන්නේ තරංග මැරෙන මොහොතේ තමන්ගේ අම්මා ඒ කියන්නේ චන්ද්‍රානි මහත්මිය ගොඩක් ඇනුව කියලා. තමන් මේ හැම දෙයක්ම උඩින් දැන් බලාගෙන හිටිය කියලා දමිත් කියනවා. මෙයා කියලා මැසේජ් එකලා හිතේ හැම කියලා කියනවා. ඒ කියන්නේ මෙයා අර මැරෙන්න කලින් ඉස්සලා මේ අම්මා එහෙම අඬව එහෙම තියෙනවා. එයා බලාගෙන ඉඳලා තියෙනවා. ඒක කියනවා මේ අම්මා වුණේ අර වලේ දාන ඕනේ අඬන්න එපා එහෙම කියලා කිව්වා. එහෙන් දිනවා මේ තනියෙන් ඉඳන් තමයි කියන්නේ. දානෙන් පස්සේ ඇල්ලට ආපු දමිත් දැන් ඇල්ලේ හැමෝම අඳුරනවා. මීට අවුරුදු 10කට විතර කලින් තමන්ගෙන් ඈත් වුණු තමන්ගේ තරංග පුතා දමිත් විදියට ආපහු ඇවිත් ඉන්න එක ගැන මේ දෙමව්පියන්ට තියෙන්නේ සතුටක්. දමිත් දැන් ඇල්ලේ තරංග නෙවෙයි. දමිත් දැන් බිබිලි මල්ලි. බිබිලි මල්ලි තමන්ගේ ආත්ම හිටපු ගෙදරට ගියේ මෙහෙම. කිසිම පැකිලීමක් නැතුව පාර හොයාගෙන යන දමිත් මීට කලින් මේ පළාතේ කිසිම දවසක ඇවිත් නෑ. දමිත්ට දැන් තමන්ගේ පෙර ආත්මය අයියා උදය කුමාර නැතුවම බෑ. 2003 වසරේ අගෝස්තු මාසේ 27 වෙනිදා අප අතරින් සදහටම වෙන් වෙලා ගිය තරංග දමිත් වෙලා තමන්ගෙන් වෙන්න තියෙන යුතුයකම් තමන්ගේ පවුලට ඉෂ්ට කරන්නයි මේ සූදානම. වයස අවුරුදු 3මාරක් වුණත් දමිත්ගේ හැසිරීම වැඩිහිටියෙක් වගේ. කොහොම වුණත් බිබිලි මල්ලිට එහෙම නැත්නම් දමිත්ට ගම් දෙකක් එකතු කරන්න දැන් පුළුවන් වෙලා. ඇල්ලේ අම්මා තාත්තා කුමාරయ్య වගේම බිබිලි ඥාතීනුත් දැන් ඉන්නේ ලොකු සතුටකින්. මොකද්ද බක්කුල කතා? බක්කුල කතාව. ඉස්සර බණටත් කියලා දෙනවා දැන් ආයෙ මතක් වෙනවා. ඉතින් ඔය ඕකේ තියෙන තවත් දැන් අපි රීඉන්කානේෂන් කියලා මේ කිව්වට ඒක නෙමෙයි බෞද්ධ වචන. රීබර්ත් කියන එක තමයි බෞද්ධ වචන. ඕක මතක තියාගන්න. මේ හේතුව අපි ඉන්කානේට් වෙනවා කියලා නැවත ඒ මනුෂ්‍ය මාංශම තියෙන හෝ ශරීරයක නැවත ඒ පුජ්‍යලයම උප්පත්තියක් වෙන්නේ නැහැ. පුනර්භව කියලා කියනකොට මේ ඒක තමයි පුනබ්භව කියන වචනේ අපේ තියෙන්නේ බෞද්ධ සාහිත්‍යයේ. මේ ඔය තෝදේයට වුණා වගේ භවය සත්ව භවයක් විදියට ඒක නිර්මාණය වෙනවා. එතන මතු කරන්නේ මේ මසුරුකම වගේ දේවල්. දැන් අපි දන්නවා සතෙක් කෑම කද්දී අපි අත තියන්න යන්නේ නැහැ ඒ පිඟානට. අපි දන්නවා ඒගොල්ලෝ ඒකට කැමති නැහැ කියලා. එහෙමත් සතෙක් තමයි ඒක ඉවසන්නේ. මොකද එයා හරීම එයාට ඒ වෙලාවේ ලොකුම දේ තමයි ඒ කැම ටික කාගන්න එක. ඊළඟට සතෙක් අපි දන්න ඔය මල්ලක් එහෙම සිලිසිලි මල්ලක් එහෙම දිගාරිද්දී ඒකට එයා පුරුදු වෙනවා ඒ කැම නම් ඒ කොහේ හිටියත් එයා දුවගෙන එනවා ඒකට. ඊට පස්සේ ට්‍රීට් තියෙන මල්ලක් ගත්තාම ඕකේ සද්දෙට අපිට කොහේ වුණත් හොයාගන්න බැරි සතා ඒ සද්දෙට ගෙන්න ගත්ත හැකි. ඇතුළට ගන්න බැරි සත්තු ඉන්නවා නම් දොරෙන් එළියේ අර මොන හරි යාලා කැමති දෙයක් දුන්න ගමන් ඇතුළට ගන්න පුළුවන්. ඉතින් ඒ ස්වභාවයෙන් පේනවා අර ඒ සත්ත්වයන්ගේ තියෙනවා මේ අර තියෙන මසුරු ස්වභාවය කියන එක. මේ බෙදාගෙන කනවා කියන එකක් ඒගොල්ලන්ගේ අපිට පේන්නේ නැහැ.
මේ බෙදාගෙන කන්න පුරුද්දක් කියන එක අපිට තියෙනවා, මනුෂ්‍යයන්ට තියෙනවා. සත්වයන්ට ඒක හරීම කලාතුරකින් තමයි අපිට පේන්න තියෙන. අපි පුදුම වෙනවා එහෙම අවස්ථාවක් දැක්කොත්. ඉතින් ඔය වගේ කතා වලට අමතරව තව කතා තියෙනවා. ඒ තමයි මේ මැරිච්ච කෙනා මැරෙන්නේ පස්සේ ඊට පස්සේ අර ඉපදිලා කලින් හිටිය කෙනෙක්ට එයා ආරූඪ වෙනවා පුංචි කාලේ. ඒකල ඒ ශරීරය තුල ජීවත් වෙනවා. මාස 3ේදී හෝ මාස 6ේදී මාස 9ේදී කොයි මේ වයසකදී හෝ ආරූඪයක් වශයෙන්, ඒ කියන්නේ වෙනස් ශරීරයකට පිවිස ගැනීමක් වශයෙන් උත් ඒ කෙනා අර වෙන දැන් හිතේ කෙනා නෙමේ ශරීරයේ ඉන්නේ. එයා කණ්ඩ කැමති දේවල්, සාමාන්‍ය ඉන්දියාවේ එක පවුලක එහෙම ළමෙක් කරත් එකකින් වැටිලා මැරිලා, බ්‍රාහ්මණ කුලයක තමයි මැරෙන්නේ. නමුත් උපදින්නේ ඊට වඩා පහත් කුලයක. ඉන්දියාවේ කුල ભેදය හිතාගන්න එක ලොකු ප්‍රශ්නයක් එහි තියෙන. බ්‍රාහ්මණ කෑම තමයි අයිල්ලන්නේ. එතකොට අනිත් කෑම එයා ප්‍රතික්ෂේප කරනවා. ඒකට හුරු වෙන්න එයාට සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ කතා තියෙනවා අපේ සමාජයේ. පත්තරෙත් යනවා විටින් විට. ඒතර මේවා අනුව අපිට අර විමානවත්ව පේතවත්ව මිහිඳු හාමුදුරුවෝ ලංකාවට කියන්නත් ඇත්තේ මේ රජ කුලයේ හිටියත්, සිටු කුලයේ හිටියත්, පහත් තැනක හිටියත් මේ කර්මය පුනර්භවය කියන එක අපිට අපේ යටතේ තියෙන දෙයක් නෙමෙයි කියන්නේ. අනේපිඩු සිටුතුමා නොයෙකුත් පින්කම් කරලා දිව්‍ය සම්පත් ලැබුවා. ඉතින් ඒ වගේ සිටුවරුන්ගේ කතාවලත් අපිට පේන්න තියෙනවා. දැන් භික්ෂුන් වහන්සේ නමකට එන්න කියනවා නම් කෙනෙක් ගිලන් වෙලා ඉඳිද්දී බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඒ කෙනා මේ දිව්‍ය ලෝකයේ දක්වා හිත අරගෙන යන්න කියලා. දිව්‍ය ලෝකයේ ගියොතින් හිතූ පැතූ සම්පත් ලබන්න පුළුවන්. ඔබ කරලා තියෙන පින්කම් අනුව ඔබට දිව්‍ය සම්පත් විඳින්න පුළුවන් කියලා ඒ අයට මතක් කරන්න කියලා. ඊට පස්සේ එහි අනිත්‍ය භාවයත් කියලා දෙන්න එයාට තවත් ජීවත් වෙන්න වාසනාවක් තියෙනවා. නමුත් දැන් මැරෙන කෙනා තවත් එයා හුස්ම ගනිමින් ඉන්නවනම් එයාට දිව්‍ය සම්පත් අතහැරලා එයාගේ හිත අනිත්‍යතාවයට යොමු කරලා කෙමෙන් කෙමෙන් පළවෙනි ධ්‍යානයට සිත යොමු කරන්න වශයෙන් උපදෙස් දෙනවා. එහෙම ධ්‍යානයකට හිත යොමු කරන්නට අපි ඒ ධ්‍යාන ගැන දැනගෙන සිටින්න ඕනේ. ඒ වගේම අපි වඩලා තියෙනවා. ඉතින් ඒවා හිතලා බලන්න. විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. එතකොට විවේකයෙන් උපන් ප්‍රීති සැපයක් සහිත පළවෙනි ධානයට එළඹිලා ඔබ වාසය කරන්න, ඔබට උත්සාහ කරන්න පුළුවන් කියලා අපි උනන්දුවක් ඇති කරවන්න ඕන. මට පැහැදිලිව ඇහෙන්නේ නැහැ. ඒත් ඇහුන්නේ පැහැදිලිව. ඔව්, ප්‍රථම ධානයේ සියලු මේ ලක්ෂණ අපි කතා කරනවා නම් මේ දැන් අපි මම අහන්න හැදුවේ මේ විවේකජං කියන්නේ මොකක්ද කියන එක. ඔව්. ඒ තුනම තමයි දැනෙනවා නම් තමයි දැනෙනවා පතරේ පළවෙනි ධානයේ ඉන්නේ. ඒක මේ ආයේ පොතේ ටිකක් කරලා බලන්න කිව්ව වැඩක් නෑ ඔය කියන ඉක්වට වැඩක් හතර කුසල කලින් වැඩක් නෑ මම මේ විවේචනයක් නෙමෙයි ප්‍රැක්ටිකල් එකට දැස්සොත් විතරයි සාකච්ඡා කරන්නත් ඕනේ ධර්මය. සාකච්ඡා කරනකොට තමයි නැවත මතක් වෙන්නේ, ඇහෙන්නේ. එතකොට අර හැමෝම කරන අය නෙමෙයිනේ. එතකොට ඒ අයට උනන්දුවක් ඇති කරවන්නයි, ප්‍රඥාව ඇති කරවන්නයි තමයි සරලව මම අහන්නේ. ඇත්තටම මේ ප්‍රායෝගිකව හිතලා බලන්න
විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි කියන තැන ඉඳලම මොකද්ද වෙන වැත්ති කියලා. නිකන් හිතන්න. කාමයන්ගෙන් වෙන් වෙනවා නම් එහෙම මනසක් කොයි වගේ තැනකද තියෙන්නේ? කාමයන්ගෙන් වෙන් වෙච්ච මනසක් දුකක දුම්නසක නැහැ. එහෙම නේද? ඒ ඇත්තන් වස්තුකාම ක්ලේශකාමයන් තුල නැහැ. එතකොට මේ අකුසල ධම්මේහි කියලා කියන්නේ මොනවද? ඒ අය තුල හිත මේ කුසලයට යොමු කරන ධර්ම තියෙනවා, අකුසලයට යොමු කරන ධර්ම නැහැ. ඒක හිතන්නේ එතකොට අකුසලයට යොමු වෙන්නේ කොහොමද? කාමච්ඡන්දය නිසා නේ? ඒ කාමච්ඡන්දයක් තියෙන කෙනෙක්ට මොකද්ද වෙන මානසික ස්වභාවය? ව්‍යාකූල මනසක් තියෙන. එතකොට මේ දැහැන්ගත වෙන කෙනෙක් කියලා කියන්නේ බොහොම තැම්පත් කෙනෙක් නේද? ඒ කෙනාට අර දුක් දුම්නස් කියන ඒවා ඒකයි අපි සතිපට්ඨාන සූත්‍රයේ උතෙන්ට ගෙනල්ලා බලන්න මේ සතිමා කියන ගුණය තියෙනවා. එතකොට සිහිය තියෙන කෙනෙක් තමයි කෙනා. මේ මුට්ට සති කියන කෙනෙක් නෙමෙයි, සිහිය නැති කෙනෙක් නෙමෙයි. එතකොට හොඳ සිහියක් තමන් හදාගෙන තමයි මේ සිහිය තව තවත් ව්‍යාප්ත කරලා ප්‍රඥාවට යන්න ඒ සතිපට්ඨාන සූත්‍රයේ මුල් අර රෙමඩීස් වගේ දීලා තියෙනවා. එතකොට මේ ඒකෙට තියෙන්න ඕනේ අර ආතාපි කියන ගුණය. කෙලස් තවන වීරයක් තියෙන්න ඕනේ. සම්පජානෝ කියලා කියන්නේ හොඳ සිහිනුවණක් තියෙනවා. ඒකෙන් පස්සේ තමයි අර සතිමා පෙන්නලා තියෙන්නේ. සතිමා කියන්නේ සතිමත් බව. සිහි විකල් වෙච්ච බව නෙමෙයි. ඒකෙනුත් පස්සේ තමයි විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. දැඩි ආසාවල් තියෙන කෙනෙක්ට මේක හරියන්නේ නැහැ. ඒවයින් විනේය වෙනවා කියලා කියන්නේ දුරු වෙලා තියෙනවා. එතකොට දෝමනස්සං කියලා කියන්නේ තරහ ඇවිස්සෙච්ච කෙනෙක් වෙන්නත් බෑ. එතකොට අකුසලයේ ධම්මේ එතන පැහැදිලිවම අර සරලව පළවෙනි ධානය ගැන කියද්දිත් අර කියන සතිපට්ඨාන සූත්‍රයේ මුලම කියද්දිත් අපිට පෙන්නලා දෙන්නේ අපි විවේකයට එන්නේ කොහොමද? S2 පියාගත්තාම අපිට ටිකක් විවේකයි. නේ? මෙහෙම S2 පියාගත්තාම ටිකක් විවේකයි. ඒතර කන් දෙක අපිට මෙහෙම වහගෙන ඉන්න බෑනේ. එතකොට මොකද්ද තියෙන උපක්‍රමය? ශබ්දවලට නිශ්ශබ්ද තැනක අපි හිඳීම අපිට උපකාරී වෙනවා. ශබ්ද ඇහෙනව නම් මොකද කරන්නේ? කවුරු හරි හයියෙන් ටීවී එක දානවා ඔබතුමිය විහිල්ල භාවනා කරනවා. අන්න එතන දෝමනස තරහක් එනවනේ. දන්නේ නැද්ද මම මේ භාවනා කර ඉන්න වෙලාව මේ වෙලාවෙමද ඕක දාගන්න ඕනේ කියලා අපිට අහන්න හිතෙනවා. කොහෙන්ද ඒක එන්නේ? හිතේ තියෙන දෝමනස්ස දෝංකාරයක් නිසානේ. එහෙම දහම දකින්න කෙනාට අර කතාවක් තියෙන්නේ හාමුදුරු කෙනෙක් බෝට්ටුවක නැගලා යනවා මහ මුහුද මැද තමයි නිස්සද්දම එතන තමයි භාවනා කරන්න කියලා. එහෙම භාවනා කර ඉන්නකොට ටොක් ටොක් ගාලා සද්දයක් ඇහෙනවා. ඉතින් හිතින් බනිනවා දැන් මේ මාළුකාරයන්ට පිස්සුද මන් දන්නේ මම මෙතන භාවනා කර ඉන්නවා මේකේ ඇවිල්ලා හැප්පෙනවනේ කියලා හිතින් බනිනවා දැන්. ඒත් සද්ද නතර වෙන්නේ. එතකොට ඇස්සැරලා බලනකොට මේ හිස් බෝට්ටුවක් තමයි ඇවිල්ලා හැප්පෙන්නේ තමන්ගේ බෝට්ටුවේ. එතකොට තේරෙනවා මේ මමම නෙමේ මේකට කතාවක් හදාගත්තේ. මේ ඔක්කොම හිස් බෝට්ටුනේ කියලා. ඒ වගේ නේද අර ටීවී එක දාගෙන ඉන්න වෙලාවේ අපි භාවනා කරා කියන එක ඒ ශබ්දය ඔබට ටික වෙලාවක් යනකොට මොළය හුරු වෙනවා. හරියට ඔබ ගෙවල් අතෑරලා හයිවේ එකක් ළඟ තියෙන ගෙදරක පදිංචි වුණාම පළවෙනි දවසේ ඔය වාහන සද්ද හොඳට ඇහෙනවා. දෙවෙනි දවසේ මහන්සියටත් එක්ක නිින්ද යනවා. තුන්වෙනි දවසේ ඉඳලා ඇහෙන්නෙත් නැහැ ඒ වාහන සද්ද. ඇයි
අපේ මොළය විසින් අපිට කියලා තියෙනවා මේක එච්චර හොයන්න දෙයක් නෙමෙයි කියලා. ඒ නිසා S2 පියාගන්නා වගේ කන පියාගන්න ඕනේ. ශබ්ද ඇහෙනේවට අපි කතන්දරයක් නොහදා ඒ ලෝකේ තියෙන ශබ්ද අපිට නවත්තන්න බෑනේ කියන මේ ප්‍රඥා මූලික කුසල මූලික අද්වේෂයෙන් යුක්ත සිතවිල්ල මුල් කරගෙන අපිට පුළුවන්නේ විවේකය හදාගන්න. එතකොට දෙතැනකින් විවේකයක් ආවා. එතකොට ගඳ සුවඳ ඊට පස්සේ රස බැලීම් ඕවයින් අපිට වළකින්න පුළුවන්. කයත් අපිට පහසුවෙන් තැම්පත් කරගන්න පුළුවන්. අන්තිමට මනස එහෙ මෙහෙ දුවනවා. ඒ නිසා තමයි අපි අර ආශ්වාස ප්‍රාශ්වාස වගේ තියාගෙන අපේ විවේකය වැඩි කරගන්නේ. දැන් එහෙම ප්‍රායෝගික හිතුවහම මේක කරන්න පුළුවන්ද බැරිද? අන්න එතකොටයි තේරෙන්නේ මේක කරන්න පුළුවන් කියලා. එහෙම විවේකයක ඉන්න කෙනෙක්ට ඉබේම අර ප්‍රීතියක් සැපයක් උපදින්නේ නැද්ද? උපදිනවා. හේතු නිසානේ ඒක හටගත්තනේ. අපි හේතු සකස් කරාම ඒ සැපය අපි හදාගත්තා. ඉතින් ඒක දැන් මේ විහාරස්ථානයේ ඉන්නකොට උනත් කොච්චර ශබ්ද ඇහුණත් S2 පියාගෙන ඔය දළදා මාලිගාවේ ගිහිල්ලා භාවනා කරන්නේ අර මේ දවල් ඔක්කොම ඇහෙන වෙලාවට උනත්. මොකද ඒවා ඇහෙනවා. නමුත් එතන තියෙන ශක්තිය වෙනස්. ඔය ඇත්තෝ gedara භාවනා කරන තැනක් තියෙනවා නම් එතන ඒ ශක්තිය වෙනස්. කුස්සියේ වගේ නෙමෙයි. කුස්සියේ තියෙන ශක්තිය එක ශක්තියක්. ඔබ භාවනා කළා එතන තියෙන ශක්තිය වෙනස් ශක්තියක්. එහෙම තැනක් ඔබ සකස් කරගත්තාම මැසි මදුරු එහෙම නැති ඉබේම අර විවේකයේ කියන එක ප්‍රඥාවෙන් ඔබට උදා කරගන්න පුළුවන්. ඉතින් එතකොට අර බාහිරින් අපිට බලපාන දේවල් ලොකුවට බලපාන්නේ අර උපදින ප්‍රීතිය සැපය බාධා නොවි ඊළඟට සමාධිජම් ප්‍රීති සුඛං දක්වා සමාධියෙන් උපදින ප්‍රීති සැපය දෙවෙනි ධානයට අපිට පිවිසීමේ හේතු අපි සකස් කරගන්න. එතකොට සමාධිජං ප්‍රීති සුඛං අර සමාහිත වෙච්ච හිතකින් තමයි ඊළඟ ප්‍රීති සැපේ උපදින්නේ. දෙවෙනි ධානයේ උපදීම සිද්ධ වෙන්නේ. එහෙම කෙනෙක් මිය පරලෝ සැපත් වුණොත් ඒ කෙනා දැහන්ගතව නම් මිය පරලෝ සැපත් උනේ. ඒ කෙනා අර මිය යද්දි එහෙමනම් මිය යන්නේ බ්‍රහ්ම ලෝකූපගෝ හෝති. බඹලෝක යා උත්පත්ති ලබන. මොකද ආසන්න කර්මය එයාගේ දැහැන් සිත බලවත් වීම නිසා. එහෙම ඒවා වෙනවා නම් ඉතින් මේ ධර්ම දේශනාවන් සාර්ථකයි. මේක ඇහෙන එක ඔයයන්ට පිහිට වෙනස හේතු වෙනවා. ඒ පිහිට උදෙසා තමයි අපි මේ වගේ මාතෘකා අරගෙන කතා කරලා සරල එක තැනකින් මේ ධර්මයට පිවිසෙන්න අදිෂ්ඨාන කරගන්න ඕනේ. මම හිතන්නේ දැන් වෙලාව 3 වෙච්ච නිසා තව කතා මම අරන් ආව. නමුත් එක කතාවක් බැලුවහම මේක හිතා ගන්න පුළුවන්. මේ පුනර්භව සිද්ධි අපේ භව කියන සංකල්ප වලින් යට වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ භවයේ ඉපදිලා අපි හදාගත්ත සංකල්ප ටිකක් තියෙනවා. සමාලෝචන ටිකක් තියෙනවා. සිත් ටිකක් තියෙනවා. මතක ටිකක් තියෙනවා. එකිනෙකාට ඒව වෙනස්. ඉතින් නංගොත් අපි මම අපේ අම්මලා ගැන දන්නේ. අපේ අම්මගේ නම ඔයත් කවුරුවත් දන්නේ නැහැ. ඉතින් ඒ අපිට ආවේනික ලෝකවල තමයි අපි ඉන්නේ. එහෙම ගත්තාම අපි අපේ ලෝකවලින් අපිමයි නිදහස හදා ගන්න ඕනේ. ඒ උදෙසා තමයි අර බුදුහාමුදුරු ධර්මයේ දේශනා කරේ සැපසේ වාසය කරන්න. දුක්ඛෝ විහෙරති නෙමෙයි. සැපසේ වාසය කරන්න. මේවා හිතට අරගෙන ඒ සැපය තුල අර පියවර අරගෙන බලන්න. එතකොට ආසාවක් උපදිනවා. ඒ ආසාව තුල අපිටම තේරෙන්න ගන්නවා. බාහිර දේවල් බාහිර හේතු කිසි දෙයක් අපිට ප්‍රශ්න නෙමෙයි. මේ සැනසීම උදා කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ උදෙසා ඔයත්තන්ට මේ කෙටි ධර්මානුශාසනාව හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් ඔබ සෑම කෙනාටම ධර්ම අවබෝධයෙන් ලබන නිර්වාණ ශාන්තිය සැපසේ විහරණයම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩහන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti
සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.